අද අපේ 30 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ දෙවෙනි කමඨහන් සාකච්ඡාව මම චංකමගෙන් ඉල්ලා සිටිනවා කමඨහන් ඉදිරිපත් කරන ලෙස. හොඳයි. රාජිකා ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න පුළුවන් රාජිකා දැන් ඔයාලට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද අපිට Zoom එකෙන් ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න 3 ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ගෞරවයෙන් අවසර ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සහ පර්යංකය නිතිපතා සිදුවන බැවින් සක්මන පහසුය ප්‍රියදායකය සත්‍යමත් වීමද තියුණුය අද දිනයේද කායික ස්පර්ශයන් ඉක්මවා යමින් සිත දෙස බැලේ හිත හරියට පැන නගින්නේ හා සිතුවිලි ඉස්මතු වී එන්නේ උගුර ඇසුරු කරගෙනය පපුව ප්‍රදේශයෙන් ඇතුළතින් මතුවී උගුරු ප්‍රදේශයේ ඇසුරු කරන අයුරු වැටහෙන්නේ කොතරම් ස්පර්ශ රසක්ද කාය ප්‍රසාදය හසු කර ගන්නවාදැයි විමසිල්ලෙන් බැලුවා. සුළඟක් ගත දැල්ටෙන විට වඩාම ප්‍රකට ස්ථානය වගේම වඩාම ප්‍රකට නොවන ස්ථානවලද ස්පර්ශය ඇති කරමින් යනවා. බාහිර ශබ්ද ඇසෙනවා, ඇවිදිනවා. ඉරියව්ව ඇර පාද ගැටෙන තැන දැනෙන ගොරෝසු සැහැල්ලු බව නිරීක්ෂණය වුණා. සියලුම දැනීම් ඒකරාශී උනේ දකුණු දණහිසටය. බර බව දැනුණා. එය අඩු වුණා. පොළොව මත තබන පාදයන්හි ලිහිල් ස්පර්ශය දැනුණා. හරි ජව සම්පන්න ප්‍රියදායක සක්මනකි. පරිසරයේ ඉතා ප්‍රියජනකයි. මගෙහි කිසිවෙක් නොමැති නම් හුස්ම ගැනීම පවා නිදහස්ය. සක්මන ව්‍යායාම සියල්ල කර නික්මුණේ නිදහස්වය. සිතුවිලිද මොනවා පැමිණියත් පීඩාවක් නැත. මම විතරක් ඉන්න ලෝකයක් වගේ දැනුනේ. මට තේරෙන විදිහට සක්මන එපමණයි ස්වාමීන් වහන්සේ මට දෙක හොයා ගන්න බෑ. පර්යංකය මද වේලාවකට පසුව වාඩි වුණා. සිතුවිලි ආවා ගියා. අවදිමත්ව සිටියා. මතකයේ රැඳුනේ සිතුවිලි පැමිණීම හා ඉවත්ව යාම පමණයි. එදිනෙදා කටයුතු සිදු කිරීමට සතිමත් බව බෙහෙවින් ඉවහල් වෙනවා. අසා ඇති දහම් කරුණු හා සතිමත්ව සිටීමේදී ඇති වූ අත්දැකීම් හා සැසඳෙනවා. සක්මනේදී ඇතිවන තියුණුම සතිමත් වීම ලෙස හඳුනාගත නොහැකි වුණත් සතිය තියෙන බව දන්නවා. නිතර සමාන සමනස හිත හරි පැහැදිලි. ලිං පතුල වගේ ආගන්තුකව පැමිණෙන දේවල් නිසා නැසෙන වෙනසෙන බව දන්නවා. ගිහි ගෙදර ගිනි ගෙයකි තවම. යම් පමණකට එය අංශු මාත්‍රයකින් හෝ ගෙවා දමා හෝ දැකිය බැලිය හැකි තැනක නැවතී සිටිනවා. මෙවැනි පුහුණුවකට එන්න ස්වයං වාරණ ක්‍රම අනුගමනය කළා. වරක මර්ධනය කළා. හැරී බලන කල සතුටකි. රණකාමියකි. ෆයිට් එකකට කැමති කෙනෙක් නිසා එන අභියෝගයන්ට මුහුණ දීමට පුරුදු වෙමි. සතුටු සිත කයට බරව දැනෙනවා. එයත් වෙනස් වී ලිහිල් වෙනවා. කෙලෙස් ධර්මයන් පැන නැග කතා ගොතන හැටි දකිනවා. හෙට මේ සියල්ල වෙනස් වී ප්‍රතිපත්තියනු තෙලියට ඇද දමන්නට හැකි. එතනදීද නොවැටී සිටීමට හැකි වුවහොත් ජයයි. ඒ බව දනිමින් අත්දැකීම් රාශියක් ගොනු කරමින් යනවා. අවශ්‍ය උපදෙස් දෙන්න මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට සෑම ආකාරයකින් වන්දනා කරමි. හේතුව වන්නේ මෙහෙම හෝ නිදහස් බව පෙන්눔 කිරීමට දසදහස් ගණනක් යතිවරයාණන් වහන්සේලා අතරින් මට මඟ පෙන්වීම ලැබුණේ ඔබ වහන්සේගේ අනුග්‍රහය නොමදව දුරස්තව හෝ ලැබූ බැවිනි. සංවිධායක මදුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔය දෙටකින් සතුටින් සක්මණ යනවා නම් පරියන්කේ සක්මණ යනවා. ඔක කවුරු හරිත් එක්ක හදා බෙදා ගන්න යන්නේ. පොඩි ළමෙක් හරි කමන්නේ. ඒකට තමයි තේරෙයි මේ හදා බෙදා ගන්නකොට නිකම්ම මේකේ වර්ධනයක් සිද්ධ වෙනවා. නිකම්ම මේ ගුණාකාරයක් ඇති වෙනවා. ඒක නිසා ඔය දන්න ටික තමන් කරගෙන යන ගම දන්න හරිය. අනිත් අය එක්ක බෙදා ගැනීමෙන් විශාල සතුටක් ලබන්න පුළුවන්. මම හිතනවා යනවා බලන්න කොරෝනා එක මේ දුන්නේ අපිට ලොකු අවස්ථාවක්. ඒ නිසා තමන් වශයෙන් ඕක දිගට කරන්න කරන ගමන් මේ තවත් ඒ වගේ අවශ්‍යතාවය තියෙන අයට බෙදා හදා ගන්න එක තමයි අපිට තියෙන සැනසීම. ඒකෙන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමින් වහන්සේ නිතිපතා සක්මනේ හා පර්යංකේ සතිමත් බව පුහුණු කරන අතර ධර්ම දේශනා හා සාකච්ඡා වලටද සවන් දීම සිදු කරමි. බොහෝ දුරට දේශනවලට සවන් දීම පර්යංකේ සතිමත් වීමට සමානව හිමිනා ඉරියව්වෙන් සිදු කරන අතර පර්යංකයේදී මෙන් කාය ස්පර්ශයන් ප්‍රකට වන බව නිරීක්ෂණය කරන අතරම
පර්යංකයේදී නොවන දේශනාවට සවන් දීමද සිදුවන බව නිරීක්ෂණය කළෙමි. දේශනාවේ සමහර වචන පැහැදිලිව එකවරම අවබෝධ වන අතර සමහර වචන අවබෝධ නොවන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ වගේම අවබෝධ නොවන වචන නැවත මෙනෙහි කර අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමේදී දේශනාව ඉදිරියට යන බවත් එම වචන ශබ්ද ලෙස ඇසෙන බවත් අවබෝධයක් හෝ අනවබෝධයක් ලෙස නිශ්චිතවම කිව නොහැකි බවත් නිරීක්ෂණය කළෙමි. තවද යම් යම් වචන ඇසීමේදී කැමැත්තක් හා අකමැත්තක් සිත යටින් ඇතිවන බව නිරීක්ෂණය කරන අතර අකමැති වචනවලට හිත ඇතුලෙන් අකමැති වචන උපදින බව නිරීක්ෂණය කළෙමි. මෙසේ යම් කාලයකට පසු සමස්ත දේශනාව කන ළඟින්ම හා සිරුරේ හාත්පසින්ම ඇසෙන බවත් කැමැති අකමැති වචන ලෙස නිරීක්ෂණය කළ නොහැකි බවත් නිරීක්ෂණය කළෙමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. මේකේ දැනෙන මේ අවධානයක් යොමුලා තියෙන මේ කැමැති අකමැති ඉති වචන වල හෝ ඇහෙන නැත්තම් විඳින දේවල් හෝ දැනෙන දේවල් වල වර්ණකාරකයේ වෙන්නේ ඔය කැමැත්ත අකමැත්ත තමයි. ඒ නිසා අපි ඒ කැමැත්ත අකමැත්ත දන්නේ නැතුව කරන්න ගියොත් අපි ඒවට වාල් වෙනවා. කැමැත්ත අකමැත්ත අල්ලා ගන්න අසුලෝ ගියොත් අපිට කවදා හරි දවසක තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කැමැත්ත අකමැත්ත අපිට දාගත්ත නාස්ලනුවක් වගේ. ඒක අදින හැම වෙලාවෙම අපි ඇදිලා යනවා. නැත් මේ පුංචි දෙයකට එනිසා ඒකට කැමැත්ත අකමැත්ත නැතිකමට choicelessness කියලා කියනවා. දේවල් දිහා බලන්න ඔය වර්ගීකරණය කරන්නේ නැතුව එතකොට ඒතර විශාල මේ වර්ණකාරක නැති වෙච්චා විශාල කම්මැලිකමක් එන්න ඉඩ තියෙනවා. ඒකාකාරීකමක්. ඉතින් ඒක තමයි මේරීම කියලා කියන්නේ. වර්ණ මනාපමනාප දිග දෙයක් බලනකොට මනාපත් නැති අමනාපත් නැති එකට හිත යන්න තියෙන අවස්ථා වැඩි. එතකොට ආරේන කම්මැලිකම ඒකාකාරීකම භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඉදිරියට මේ විදිහට දිගට කරන්න හොඳ තැනක් අහුවෙලා තියෙන්නේ. ඔක ඉදිරියට කරනකොට ඒ තද බල මනාපමනාප අමතක වෙලා මධ්‍යස්ථ ප්‍රමාණයට එනකොට මෙතෙන්දී ඇති වෙන්නේ ඉඩ තියෙන ඒ කම්මැලිකම නීරසකම ට සූදානම් වෙලා යන දැන්නමත් හම්බෙච්ච අවස්ථාවල් ඇති. අන්න ඒතකොට තවත් කඩයිමක් පැන ගන්න පුළුවන් කියලා කියනවා. අපි යනවා ඊගායකට. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ තියෙන ඉංග්‍රීසියෙන්. Most venerable and respected Bhante, Teruvan Saranai. I am still in hospital. What you said was correct. This is blessing in disguise. 2 sessions of mindful walking and sitting done today. First session was between 4:10 to 5:45 a.m. Second session between 9:45 to 11:15. Mindful walking, first session. First time I did walking for 60 minutes. I normally count my walking cycles. Completed 60 cycles, approximately 40 steps. As before, I felt the whole feet touching the ground starting from the heel. More weight towards the left feet. Around cycle 32, I felt nothing, even no feeling of walking. I am not sure whether I fell asleep. Within bracket, is this normal, Bhante? After brackets, I counted for 60 circles. Since it was early morning, only the sound of AC distracted me. Mindful sitting, first session. Manage 20 minutes of Paryankaya. Same way I observed this whole body and then concentrated towards my breathing. Could not identify the difference in inhalation and exhalation, but counted until both my legs but continued until both my legs were numb. Mindful walking, second session. Completed 30 cycles. The sounds of my son speaking to my wife distracted my attention, but managed to get it back. Did not felt the same sensation of not being there or walking without my effort. But it was very good experience. Mindful sitting, second session. Did for only 14 minutes, could not continue. Doctor came to see us. Is it okay to think about the pain in my feet and the other sensation in the body?
within bracket, Kayanupassana. With respect, I request your advice. Therwan Saranai. So when pain happens, there's nothing to think. Pain is pain. So you have to understand whether you have liking or disliking, or what kind of a approach you have rather than thinking. So that will be helpful, but thinking is not to be encouraged. So therefore, see it as and when it happens. See when pain happens, you become more mindful or less mindful when compared with normal sitting and walking. So you may see important thing when and where pain happens. Even though you are not expecting, the mindfulness increasing, heightening. So continue it as well as in the early parts in the walking and sitting sessions. If you are reporting only what you feel the best session, will be easier in recording system. That we give as a general guideline. When you are doing so much of sessions, report only the good one that you see. So they are happening normal, and beyond this touch sensation in sitting and walking, pain is another new area. When it happens, pleasurable or painful, see how is your alertness, how your diligence, how your vigilance, and how your mindfulness. And you may see there are also another blessing in disguise. Okay? ස්වාමීන් වහන්සේ අපිට ලිඛිතව ලැබිලා තියෙන වාර්තා එපමණයි. අපිට වාචික ප්‍රශ්න ගන්න අවස්ථාවක් තියෙනවද? ඔව් කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැනට එක අතක් එසවිලා තියෙනවා. මටත් අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මටත් අත්දැකීමක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබුණා. මුලින්ම දෝන චන්ද්‍රානි මහත්මියට මම මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊයේ සක්මන් භාවනාව ඊයේ හවස මම ලියපු විදිහටම කියන්න ස්වාමීන් වහන්සේ අද දින මා සක්මන් කළේ මුහුදු වෙරළට ගිය වෙලේ වැලි මත සෙමෙන් ඇවිදින විට ඉතා සියුම් වැලිද ලොකු වැලි කැටද යටිපතුලට හොඳින්ම දැනුනි. වැලි තෙතබරිත වී තිබූ අතර පය බොහෝ විට වැල්ලේ එරෙමින්ම ගමන් කෙලිමි. සමහර අවස්ථාවල ඔසවන පයත් සමග වැලි පිටපයට වැටුනි. මෙය බොහෝ වේලාවට වැල්ලේ එරුණු ඇඟිලි උඩට ගන්නා විට ඒ සමග ආවැල්ය. සමහර අවස්ථාවල මුහුද රැල්ල පැමිණ මා පසු කර ගිය බව දැනුනි. මේදී පළමුවෙන් දකුණු පාදයේ තෙමුණු අතර ඉන්පසු වම් පාදයේ පසු කරගෙන යන මුහුදු රැළ පයට සීතලක්ද වැලි සේදී යන බවක්ද දැනුනි. ආපසු එන ගමනේදී පළමුවෙන් මුහුදු රැල්ල වම් පායට දැනෙන්නට තිබුණු මුත් නැවතත් දකුණු පායටම දැනුනි. මෙහිදී මාගේ වම් පාදයේ ඔසවා ඇති බව තේරුණි. මුහුදේ ഘോഷාව දැනුණත් සමහර මිනිසුන් මා පසු කර යන බව දැනුණත් විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. විටක හයියෙන්ද සෙමෙන්ද සතිමත්ව ගමන් කෙලිමි. මේ සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවක් තියෙනවා. එකක් කියවලා ඉන්නද ස්වාමීන් වහන්සේ? කියවන්නේ පරයන්ක භාවනාව. අද උදේද කෙටි සක්මනකින් පසු පරයන්කයට වාඩි වුනිමි. බොහෝ වේලාවට ඉක්මනින්ම සතිමත් භාවයට පත්වන අතර මෑතක සිට මාස 2ක පමණ කාලයක සිට ශරීරයේ වෙනමින් පවතී. හුස්ම රැල්ලට සිත තබා ගත්තත් ශරීරයේ වෙනෙන බව හොඳින් තේරුම් යයි. මෙසේ ඉන්නා විට නළල අවට දැඩි බවක්ද බෙල්ල අවට සියුම් රක්ෂණයක් සමගින් හීන් දාඩිය දැමීමක් සිදුවේ. වම් මතේ සුළඟිල්ල දියරයක් එනවා වගේ දැනුණු අතර දකුණු ඇස් කෙවිනියක තෙතමනයක් කඳුළු බිඳු පුරන බවක් දැනුනේ. සමහර වේලාවට හිත පිට ගොස් ඇති බව දැනුණ අතර මූල කර්මස්ථානයට පැමිණෙන විටත් ශරීරයේ වෙනෙන බව දැනුනේ. මෙසේ බොහෝ වේලා ඉන්න විට සෙමෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව සතිමත්ව වෙනස් කෙලිමි.
හුස්ම රැල්ලටම සිත යොමාගෙනම සිත පිට යාමට එන අවස්ථා අඩු කර ගැනීමට උත්සාහ කෙලිමි. මෙසේ ටික වේලාවක් ගත කළ පසුව පර්යංකයෙන් නැගී සිටියෙමි. සතිමත් භාවය දියුණු කර ගැනීමට අවවාද දෙනමින් කරුණාවෙන් හඳ නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි. ඒ මූලික තොරතුරු ලැබිලා තියෙනවා සක්මණේ පරියන්කේ කරලක් තියෙනවා. එතකොට මූදු වැල්ලේ හරි කමන්නේ රැළ පාගෙමින් හරි කමන්නේ පියවර කීයක් එක දිගට සත්‍යමත් ඇවිදින්න පුළුවන්ද කියන එකත් හිත පිට ගියත් කමන්නේ ශරීරයට ගියත් කමන්නේ හුස්ම රැලි කීයක් එක දිගට සතිය ගන්න පුළුවන්ද කියන තොරතුරු දෙකේම සඳහන් වෙලා තිබුණේ. ඒක ගත්තොත් වාර්තාවේ ගොඩක් රසවත් භාවයේ සහ ඕජා වැඩි වෙනවා. ඒ නිසා හොඳම අවස්ථාව යටතේ Tamanට කොච්චර පියවර ගණක් කරන්න පුළුවන්ද? හොඳම අවස්ථාවට Tamanට කොච්චර හුස්ම ගණක් එක දිගට බාධා වලින් තොරව කරන්න පුළුවන්ද කියන එක බලන්න. ඒ වගේම පිට ගිය හිත නැවත හුස්මට එනකොට නැවත Taman හුස්මට ආවා කියලා දැනගත්තේ කොහොමද කියන එක. නිකන් හිත පිල්ලක් විතරද හීනයක් විතරද නැත්නම් ඇත්තටම හිත මූල කර්මත්තන්ට ආවයි කියලා මොකෙන්ද සහතික කරගන්නේ කියලා. අද්දුරු ප්‍රත්‍යක්ෂය මොකද්ද කියන එක තේරුම් අරගන්න ඕනේ. ආන්න එතකොට අපිට පුළුවන් වෙනවා මේ භාවනාවේ අරමුණේ වාසියක් කරගන්න. පිටිකේ හිත නැවත එන එක මොකටද ආවේ කියලා දැනගැනීම වාර්තා කිරීමේ යටින් වැදගත් කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අතක් කාමිසිලා නැති නිසා මගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න අවසරයිද? උසලා කතා කරපන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඇත්තටම කියන්න තියෙන ස්වාමීන් වහන්සේ මම කියන්නේ ණය විපස්සනාවෙන් දැනගත් අවස්ථා ටිකක් මට ප්‍රත්‍යක්ෂයෙන් දැනුණා කියලා මට හිතෙනවා. මට තේරිච්ච විදිහට ඔබ වහන්සේට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නයි මට හිතුනේ. හේතුව ඔබ වහන්සේ දේශනා කළ තියෙන විදිහට එහෙම අපිට දැනෙන දේවල් අපි බෙදා හදාගත්තේ නැතිනොත් ඒක භුක්තියට සින්න වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කියලා තියෙන නිසා. ඔය මුලින්ම මම ඔබ වහන්සේගේ දේශනා මේ 2018 ප්‍රෝග්‍රෑම් එකට ආවහම තමයි මුල් වරට මම කලින් භාවනා කළ තිබ්බට සතිය වඩ තිබ්බට මුලින්ම අහුනේ ඔය හුස්ම දෙකක් අතර තියෙන හිස්සන බලන්න කියන එක කිව්වට ඒ රිට්‍රීට් එකේම මම නිදාගෙන ඇවිද ඔළුවෙන් හිටගෙන try කරා ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ ඔය දෙසැම්බර් වල බ්‍රිස්බේන් වලට ගියාම මට තේරුණා මම කියන්නේ සතිමත් වෙන වෙලාවට කය කොහරි තැනක නාඩි වැටෙන ස්වභාවයක් තමයි අරමුණු වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඕක තමයි ඊට පස්සේ මගේ මූල කර්මස්ථානෙ මොන වෙලාවක් කාලයක් ඕක කරගෙන යනකොට මේ ඒත් මට ඔය කියන හිස්සන පේනුනේත් නැහැ. මම හැබැයි අන විදියට කරගෙන ගියා එහෙම විශේෂයෙන් කියලා බැලුවෙත් නැහැ. හැබැයි කාලයක් ගියාට පස්සේ ඔබ වහන්සේ තව පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් මට ඇහුණා දේශනා කරනවා ඔය හුස්ම කියන්නේත් ඔය නාඩි වැටෙන ස්වභාවය කියන්නේත් උදරේ මේ පිම්බීම හැකිලිම කියන්නේ ඔක්කොම එකම දෙයක වෙනස් පැතිකඩවල් කියලා දේශනාවකදී ඇහුණා. දේශනා කීපයකදීම ඇහුණා. ඒක උනත් මට එච්චරම ඒක ඉතින් ප්‍රත්‍යක් කියන්නේ ඒක හිමමද කියලා හිතා ගන්න බැරි වුණා. ඉතින් ඔහොම ඒ වුණාට ඔය ඔක්කොමත් එක්ක මම මේ සතිය වඩන එක දිගටම කරගෙන ගියා. ඊට පස්සේ ඇත්තටම මේ ඔය කොවිඩ් කාලේ එක දිගටම පරයන්කවල අපි virtual retreats පටන් අරගෙන පරයන්ක සතිමත් ගෙදර පරයන්ක සක්මන් කරන ගමන් ඉන්නකොට මම යෝගා පටන් ගත්තම එක දවසක් ඇත්තටම යෝගා පෝස් එකකදී රිලැක්සේෂන් පෝස් එකකදී මගේ අතේ තුවාලයක් වෙලා මම ප්ලාස්ටර් එකක් දාලා තිබ්බා මේ එතන තමයි දැන් මගේ අර නාඩි වැටෙන ස්වභාවය අරමුණනේ අතේ ප්ලාස්ටර් එක තිබිච්ච තැනට. එතකොට ඒකේ මට තේරුණා මේ නාඩි වැටෙන දෙකක් අතරේ නාඩි වැටෙනකොට වේදනාවක් තියෙනවා. එතන ප්‍රෙෂර් එක දැනෙනවා. සහ මේ දෙක අතරේ පොඩි කිසිම වේදනාවක් නැති ස්වභාවයක් එතන තියෙනවා කියලා මම මුලින්ම දැක්කා. ඒක තමයි ඇත්තටම මම හිතන විදියට ඔය හිස්ම දෙකක් අතර තියෙන හිස්තැන කියන එක මම අත්දැකපු අවස්ථාව වෙන්නේ නැති කියලා මම හිතනවා. සහ ඊට පස්සේ දැන් මම අන්තිමටම ඔබ වහන්සේට මගේ අත්දැකීම් ඉදිරිපත් කරන වෙලාවකදී මම කිව්වා මේ මට මේ නාඩි ස්වභාව දෙකක් අතර එක ළඟ තියෙන දෙකක් අතරේ මේ ඊටාම සියුම් හොයාගන්න බැරි තරම් සියුම් වෙනසක් මට දැනෙනවා. හැබැයි මොකක්ද කියලා මට එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ කියලා. ඒක කියලා සතියක් මම පාරයන්ක කරනකොට සතියකින් විතර මට තේරුණා ඇත්තට මේ දෙක අතර තියෙන එකක තියෙන හැකිලීමක් සහ අනිත් එක තියෙනවා
දිගහැරීමක් කියලා. කියන්නේ ලිහිල් වීමක්. ඇත්තටම එතන තියෙන්නේ අර තදවීම සහ ලිහිල් වීම කියන්නේ හුස්ම ගැනීම සහ පිට කිරීම කියන අර වහන්සේ කලින් දේශනා කරා වගේ හුස්මෙම වෙන පැතිකඩක් කියන එක මට ඒ වෙලාවේ ප්‍රත්‍යක්ෂ වුණා. හැබැයි දැන් අර මං කලින් දැන් ඔක සෑහෙන්න හිතුවා දැන් මට මේ ඉස්සන පෙවුණා නම් ආයෙ වෙන මුකුත් ඕනේ නැහැ කියලා වගේ තමයි ඔළුවේ හිටගෙන බලන්න උත්සාහ කරා. ඒක ඒ තරම් ලොකු දෙයක් කියලා හිතලා. හැබැයි ඒක ඉතින් දැක්කට මං හිතන විදිහට මම ඔක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඉතින් ඕක මොකද්ද ඔක හැමදාම තිබිච්ච දෙයක් නේ. ඕක මහ ලොකු දෙයක් නෙවෙයි වගේ. කියන්නේ ඒක එච්චරම සැලකිය යුතු දෙයක් නෙවෙයි වගේ. කියන්නේ දැන් උනත් මම සංසුන් වෙන ඕන වෙලාවක මට ඔය නාඩි වැටෙන ස්වභාවය සහ ඒ අතර තියෙන පොඩි හිස්තන පේන්න යන්න පුළුවන්. ඉතින් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි වගේ. අර ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒකේ තිබ්බ වටිනාකම ඒ තරම්ම වටිනාකමක් දෙන්නේ නැති ගතියකුත් මට දැනෙනවා. ඊට පස්සේ ඔය දැන් අත්දැකීම් අපි මනාපමනාප බලන් යන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අන්තිමට මේ කමටහන් දෙනකොට උපදෙස් දුන්නේ. ඉතින් දැන් ඇත්තටම එහෙම දැන් මම බලාගෙන යනකොට මට ඇත්තටම තේරෙනවා මගේ ওই ජීවිතේ එක කාල කියන්නේ ඔය විසිරෙන ස්වභාවයක් තියෙනවා එක කාලෙකදී සහ තැම්පත් වෙන ස්වභාවයක් තියෙනවා. මට තේරිච්ච විදිහේ විසිරෙන ස්වභාවයට මම එච්චර කැමති නෑ. ඒකට තියෙන ලොකු අමනාපයක් වගේ දෙයක්. සහ තැම්පත් වෙන ස්වභාවයට මගේ ලොකු මනාපයක් තියෙන බවක් මට දැනෙනවා. එතකොට ඇත්තට මේ විසිරෙන ස්වභාවය ඇතුලේ තියෙන යමනාප කාලය ඇතුළතත් පොඩි පොඩි මනාප සහ අමනාප පොඩි පොඩි ඒවා තියෙනවා. හැබැයි ලොකුවට සමස්තයක් විදිහට ගත්තොත් ඒ විසිරෙන කාලෙට මගේ තියෙන පොඩි අමනාපයක්. සහ තැම්පත් වෙන කාලය ඇතුළේ පොඩි පොඩි මනාප අමනාප වෙන වෙන ගියාට සමස්තයක් විදිහට ගත්තොත් මම ඒ කාලෙට තියෙන මනාපයක්. ඉතින් මට දැන් මේ මෑතකදී දැනෙච්ච දෙයක් තමයි අපේ ජීවිතේ මනාප අමනාප ඇරුණාම ඇත්තටම නිකන් වෙන මුකුත් නෑ වගේ පොඩි නිකන් දෙයක්ුත් දැනුණා. ඇත්තටම මේ ඔය අපි අහලා තිබ්බට ද්වේෂයේ එක ඒවා තමයි කොටස් තමයි කලකිරීම දුක තරහ ඒවා කිව්වට දැන් ඇත්තට මේ අමනාප එනකොට දැන් තරහක් එනකොට තේරෙනවා මේක දැනෙනවා මේ ඉන්නේ අමනාපය කියන එක දැනෙනකොට ඇත්තටම ඔක්කොම අමනාප එක ස්වභාවයක් මිසක ඒ වගේ ලොකු වෙනසක් නෑ වගේ කියලාත් මට දැනුණා. ඉතින් මට මේ ඔය ටික ප්‍රකාශ කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. මේ අද වෙලාවක් හම්බෙච්චලා නැත්නම් ලේසියකට කතා කරන්න හම්බෙන්නේ නැහැනේ. ඒක නිසා ඔබ වහන්සේට මට උපදේශ මොනවා හරි දෙන්න තියෙනවා නම් ගෞරවයෙන් පාද නමස්කාරයෙන් උපදේශ බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. ඔය හાર્ට් බීට් එකේ තියෙන ඉම්පල්සස් ගත්තොත් ඉම්පල්සස් දෙකක් අතර ગેප් එක නිසාත් ඉම්පල්සස් දෙකක් අතර වෙනස නිසාත් ඒක අපිට ක්ලික් වෙනවා. ગેප් එකක් නැත්නම් ඒක දිගටම යනවා නම් අපේ මනසට ඒක තේරෙන්නේ නැහැ. මේකේ වෙනස්කම් දෙකක් තියෙනවා. එකක් තමයි දෙක වෙන් කරන ඉම්පල්සස් දෙකක්. ඒ බුද්ධිකර අවස්ථා දෙකක් අතර ગેප් එකත් අපිට වෙනස වෙන. ඒ දෙක අතර පුංචි වෙනසකුත් තියෙනවා. මේක ජීවිතේ ලෝකේ සංසාරේ හැම සිදුවීමකම තියෙනවා. නැවත අපි දන්නේ දිගටම ඉම්පල්ස් එකක් තිබුණා. දෙකටම හાર્ට් බීට් එකක් තිබුණා කිව්වට ඒක ඇතුලේ විස්තර ගොඩක් තියෙනවා. ඒ වගේම නුරුස්නා ගතිය අතරේ රුස්නා ගතිය තියෙනවා. රුස්නා ගතිය අතරේ නුරුස්නා ගතිය. නමුත් පැකට් එක පිටින් මේක රුස්නා මේක නුරුස්නා කියලා බැලුවට ඒවා මයික්‍රෝ ලෙවල් එකට කඩලා බලනකොට ඇත්තටම කියනවනේ එහෙම දෙකක වෙනසකුත් නැහැ. හැම වෙලාවෙම තියෙන එකමයි. ඔකට දාන ලේබල් එකේ හැටියට තමයි අපි වාල් වෙන්නේ දාස භාවයටපත් වෙන්නේ. නිසා නුරුස්නා ගතිය තියෙන රුස්නාවත් තෘෂ්ණාව ගතිය තියෙන රුස්නාවයි ඥානයක් බවටපත් වෙනවා. ඉතින් ඒක බලන්න නම් මේ අර රාමුව බලන්න නැතුව මේ රුස්නාව නුරුස්නා නැතුව මේක දිහා බලා හිටියොත් ඔය රුස්නා ගතිය නුරුස්නා ගතිය මගේ කියා ගන්න දෙයක්වත් නැහැ. අර විශාල රාමුවේ තමයි මම කියා ගන්න එකක් තියෙන්නේ. විශාල රාමුවේ තියෙනවා නම් මේක නුරුස්නා කාල පරිච්ඡේදය මේක රුස්නා කාල පරිච්ඡේදය ඒක මගේ වෙනවා. නැත්නම් ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි අංශු මාත්‍ර වලට යනකොට මම නැති වෙනවා. මම ඇති වෙන්නේ ස්කන්ධයක් හැදෙනකොට තමයි. කන්දක් හැදෙනකොට තමයි. ගොඩක් හැදෙනකොට ඉබේම මම කියනවා. කෑලි කෑලි වලට වෙන් කළ බලපුවාම මම හොයාගන්න බෑ. ඒ කියනවා වාහනේ කෑලි ඔක්කොම වෙන් කළ බැලුවොත් බෙන්ස් කාර් එකක් වුණත් පොඩි එකටවත් සෙල්ලම් කරන්න තරම් දෙයක් ඒක ඇත්තේ නැහැ. මජන් ගෑවිත් විකාර රූපී කොටස් තියෙන. ඔටෝමැටික් නුත් නැහැ. නැත්නම් බෙන්ස් එක ඇසෙම්බල් කරාට පස්සේ අම්මට උඩු මෙන්න ගණන් මෙන්න මේකේ තියෙන ක්‍රියාකාරකම් අනිත් වගේ මේ ගොඩක් පුංචි පුංචි කරලා බැලුවොත් මම නැති වෙන වගේම ස්කන්ධයක් වෙනකොට ගොඩක් වෙනකොට සාමූහික ප්‍රයත්නයක් කරනකොට නිකන් මොබ් එකක් හටගත්තා වගේ ඉඳපු එකපාරට මේ තත්ත්වවාදී වැඩක් වෙනවා. එතකොට මම කියනවා. ඉතින් අන්න ඒක කඩ කඩ බලන ක්‍රමයට කියනවා අපි
විභජ්‍යවාදය කියලා රිඩක්ෂනිසම් කියලා. ඔය සමස්තයක් වශයෙන් බලනකොට කියනවා සිස්ටම් අප්‍රෝච් කියලා. ඉතින් සිස්ටම් එක ඇතුලේ තමයි ඔය සමාජගත වීම ඉතින් ඇති වෙන සදාචාරාත්මක ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. අර පුංචි අංශු වල මොනම දෙයක්වත් නැහැ. ඉතින් මේ පුංචි අංශ කැඩීමක් බුද්ධ ආගමෙන්තර අනිත් ආගම් වල උගන්වන්නේ නැහැ. ඒ වගේ සමස්තයක් වශයෙන් දෙයන්නාත් මේක මැව්වා. එතකොට අපි ඒකේ නොවන් පුංචි කොටස් කල් බලනකොට අපේ විල් එකට අපේ මේ විමසුන් නුවණට අත්දැකීමට අත්තරදි වලට ලොකු ඉඩක් එනවා. අපිට දැනගන්න පුළුවන් ඕනම දෙයක් මේ විදිහට කඩා බැලීමේ හැකියාවක් තියෙනවා. බලන්න බෑ දෙයට ආදරය කරනවා. තමන්ගේ දරුවා කපලා බලන්න හිතෙන්නේ නැහනේ අම්මා කෙනෙකුට. කපලා බැලුවොත් නෑ හැබැයි එකම තමයි. ඉතින් ඒ වගේ අර අංශු වලට කඩලා බැලීමේ හැකියාව වෙන්න ගොඩක් පෙළ ගැස්මල් ගොඩක් එන්න ඕනේ. සතියෙම විතරක් තිබිලා බෑ. ඒකේ අවශ්‍ය ශක්තිය, වීර්යය, ශ්‍රද්ධාව ආවට පස්සේ ඉබේම නිකන් ලේසර් බීම් එකක් හදනවා වගේ කුඩු කරලා පෙන්නනවා. මේ සමහරෙකුට ඒක විශාල බයක්, විශාල ඒකාකාරීකමක්, අනතුරුදායක තත්ත්වයක්. හොඳ විපස්සනාට හුරු මනසක් තියෙන කෙනාට පේනවා මේ එකම දෙයක් දිහා ගොඩක් වෙලා බලනකොට ඒකේ වෙනස් පැතිකඩ පේනවා. ඉතින් ඒක නිසා ඔක දිගට කරගෙන යන එක තමයි තියෙන්නේ. ওই පැතිකඩ දෙකම දැනගෙන සම්පූර්ණ අප්‍රෝච් එකයි සිස්ටම් එකයි පික්සල් වශයෙන් පාටිකල්ස් වශයෙන් පෙන්වන එකයි දෙක අතර බල යන එකයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් ඔබ වහන්සේගේ උපදෙස් වලට මට මේ chat section එකේ question එකකුත් හම්බෙලා තියෙනවා සහ අතකුත් ඉස්සලා තියෙනවා ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ඉදිරිපත් කරන්න. එහෙමයි මම chat එකේ ආපු ප්‍රශ්න ඉස්සලා ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. Most Venerable Bhante, I do daily walking meditation without noting. Most days I feel very relaxed and sleepy and stress-free. But today I felt very sleepy and unbalanced and swaying from side to side and was about to fall. But I continued. Please advise Bhante. May Bhante and all organizers attain nirvana in this life itself. That's all, Bhante. Anything if you observe for a longer time, you see instability. You see they are changing the posture, changing the manner. So that changes of the manner, some people consider as a challenge or threat. Some people consider as an advancement of one's own meditation. So therefore, if you are having a doubt, if you are having a problem, next time when you are walking, be prepared for this wavering situation, uncontrollability situation, imbalance situation, laziness. You see, they are happening not by an accident, they are happening in a sequential manner. More you go prepared, more we understand. Things at a glance appear like permanent, but if you continue to observe, things are changing. Things are changing the shape and the manners. So therefore, next time, when you do walking, maybe sitting, go prepared for this changing nature, impermanent nature, transient nature, metamorphosis, and then you can see more and more details with respect to manners and incessant actions. So you slowly losing your self-confidence. So it's not the self-confidence, it is rather your I am, this me, this is mine kind of ideas breaking. Things are happening in a haphazard way, changing way. So that prepared mind make it a achievement, advantage, adventurous. Unprepared mind, it appear like instability, fear, uncertainty, lazy and lethargic. So next time go prepared, you may report more details in time to come. That's all. එහෙමයි බන්තේ. දැන් පත්මාජී කියන නමින් ඉන්න කෙනාට මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැදුවේ because වෙලා තියෙන හන්දා මම අර ස්ලෝවේකියන් මේ රිට්‍රීට් එකේදීත් මම ස්වාමීන් වහන්සේට ඉඩ තිබුණ නිසා කතා කරා. දැන් මගේ සක්මන මම කරනවා වැඩි ඉඩක් නැති නිසා ස්ටෙප්ස් 7ක විතර එකක් තමයි 8ක් විතර තියෙනවා උඩ පල්ලෙහාට ඇවිදිනවා. මගේ සක්මන හොඳයි. මට මේ දැනෙනවා ස්පර්ශය නිසා ඇති වෙන මේවයි ස්පර්ශ නැති වෙනකොට මේ හිස්තනයි ඒ ටික සේරම දැනෙනවා. ඉතින් මට අර ඇඟ නලියන ඒවයි හිත එළියට ගියාම ආපහු එන එකයි හොඳට දැනෙනවා. මේ ආපුවාම ආවයි කියලා දන්නේ ස්පර්ශය දැනෙන නිසා කකුල පොළොවේ වැදින නිසා. ඒක කරලා භාවනාවට ඉඳගත්තාම ඉක්මනට මේ මම ස්වාමීන් වහන්සේට ගිය පාර රිපෝට් කරා වගේ හිත හොඳට මේ තැන්පත් වෙලා නිකන් හිස්තැනකට ඇවිල්ලා මුළු ඇඟම මේ ෆ්ලක්ස් එකකට යනවා. ඒ කියන්නේ ඇඟේ හැම තැනම නලියනවා මුළු ෆ්ලක්ස් එකම යනවා. හිතුවිලි ආවට ඒව වැඩි තියෙන්නේ නැහැ. හිතුවිල්ල දිහා බලපුවාම හිතුවිල්ල බොඳ වෙලා යනවා. ඒ කියන්නේ ඒකේ අර තියෙන මේ ෂාප්නස් එක නැතුව ගිහිල්ලා ඒක නැති වෙනවා. ඒකෙන් මට කරදරයක් නැහැ. ආවට ඒ කියන්නේ හුඟක් වෙලාවට තියෙන්නේ අර gedara කරන්න තියෙන වැඩක් ගැන තමයි එන්නේ හිතුවිල්ල. ඊට පස්සේ මම දැන් මේ ළඟදී අර මේ අන්තිමට කරපු රිට්‍රීට් එකේ අර අදි පඤ්ඤා කියලා ස්වාමීන් වහන්සේ මිනිත්තු 30ක විතර කොටසකුයි චන්ද්‍රරත්න හාමුදුරුවෝ පැයකකුයි කරා. ඒක අහලා මං හිතුවා දැන් මම මෙතන බලන්න ඕනේ එනේන දේ ඇති වෙලා නැති වෙන එක කියලා. ඉතින් මට ඒක හොඳට පේනවා මොක ආවත් නැති වෙනවා. ඇඟේ අර චලනය වෙන ඒවා සේරම ඇතිවිලි නැතිවිලි යනවා. දැන් ස්වාමීන් වහන්සේ මම රිපෝට් කරන්නේ ස්වාමීන් වහන්සේට කිව්වහම ඒක ප්‍රෙසිපිටේට් වෙන නිසායි මට තව අවවාදයක් දෙන්න පුළුවන්. මොකද ස්වාමීන් වහන්සේ එදා කිව්වා දැන් ලෑස්ති විපස්සනාවට කියලා. මට ඒක තහවුරු කරගන්න කැමතියි. ඔය තහවුරු වෙනවා නම් මම නොකියුවත් ඔය වැඩේට තියෙන පහසුකම් ටික වැඩි වෙයි. තවත් වැඩි වෙලාවක් හම්බ වෙයි, පහසු ස්ථාන ලැබෙයි, සක්මන් කරන්න වැඩි ඉඩක් ලැබෙයි. ඒ විදිහට නිකන් ස්වභාව ධර්මයක් අපිට අනුග්‍රහ කරනවා වැඩි හරිනම්. එතකොටම Tamanට අර හිතේ තිබුණ සැක වෙනුවට මෙච්චර මේ ලෝකේ ප්‍රශ්න තියෙද්දි මට මගේ වැටි කරගෙන යන්න පුළුවන් කියලා Taman තුලින්ම ඒ ක්‍රම සහ විදි ඒ වගේම පහසුකම් ටික තියෙනවා. ඇත්තට මේවා තියෙනවා. මේ පැත්තෙන් බැලුවොත් පේනවා. ඉතින් මේකේ මුලදි කිව්වේ මේ සක්මන් කරන්න තියෙන්නේ පියවර 7යි කියලා. පියවර 7යි කියන්නේ කාමරය ඇතුළෙත් පුළුවන් පියවර 7කට වැඩිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. කාමරයක් ඇතුළේ තමයි කරන්නේ කොරිඩෝ එකේ. ගෙදර. ඒ කියන්නේ උඹලා කුකුල් පැටව වගේ කාමරවල දාලා දවසම ලොක් කරලා තියෙන බ්‍රොයිලර් චිකන් වගේ. ඇත්ත. එන්නට හරි සීතලයිනේ. සීතල නෙවෙයිනේ කම්මැලිකම තියෙන්නේ. ගේ ඇතුලේ අඩියක් 10 7-8ක් ඇවිදින්න වෙන්න කොරවෙලා මැරෙනවා. ඇවිදිනවා ස්වාමීන් වහන්සේ. ඇවිදිනවා අඩි 17ක්වත් අඩු ගන්න ඇවිදින්න එපා. මේ අඩි 7ක් කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමනොත් ඇවිද්දා අඩි 7ක්. ඒ වුණාට මේ එළියට යනවා ව්‍යායාමෙට. හැබැයි ස්වාමීන් වහන්සේ ගෙදර අර භාවනා කරනකොට උදේ පාන්දර මේ ওই අඩි 7 තමයි පාවිච්චි කරන්නේ. නෑ වෙන්න බෑ. අඩි 4 වැඩි ගෙදරක් තියෙන්න ඕනේ. ගෙදර අඩි 7ක් තියෙනවා නම් බ්‍රොයිලර් චිකන් තමයි මං කියන්නේ. ස්වාමීන් වහන්සේ තව තැනක තියෙනවා ඒකට ඩිස්ටර්බ් වෙනවා. ගෙදර ඉන්න කට්ටිය යනවා එනවනේ. ඔව්. ඒ වුණාට ඒක වෙලාව හදාගන්න ඒකොල්ලේ කියලා නැත්තම් හරි තමයි මේ වැඩේ තියෙන වැදගත් වැඩක්. ගයක් හදාගත්ත මිනිස්සෙක් ඒක සක්මනකට පාවිච්චි කරනවා කොච්චර වටිනවද? ඒ නිසා 7 යනකොට වෙන්නේ එහෙම හැරෙන විලාව වැඩි නිසා ඇජිටේට් වෙන්න තියෙන වැඩි. ගොඩක් දුර සක්මනක් තියෙනවා නම් ඒ සක්මනේ අර මේ කාම් ඩවුන් වෙන්න තියෙන වැඩි. ඒ නිසා පුළුවන් වෙලාවක හෝ යගේ ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙලාවක ටිකක් දිග සක්මනක වෙලාව අරගන්න බලන්න. ඔහොම හරි කරන එක ආදර්ශයක් කාට හරි. මේ බ්‍රොයිලර් චිකන් කෙනෙක් සක්මන් කරනවා කියලා. බ්‍රොයිලර් චිකන් සක්මන් කරනවා කියලා. ටිකක් රස්නේ වැඩි වෙනකොට එළියෙත් කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට තියෙනවා අඩි 40ක විතර එකක්. අපි බලපල්ලකෝ අපිට මුළු නිස්සරණ වනයේම තියෙන ඕනම වෙලාවක ඕන තරම් සක්මන් කරන්න පුළුවන්. අපි කොච්චර වාසනාවන්තද. ඒක තමයි ස්වාමීන් වහන්සේ. දැන් අර පරියන්කේදී මම කරන දේ
කරගෙන යන එක තමයි තමයි තියෙන්නේ. ෆ්ලක්ස් එකක් තියෙන්නේ. පේනවා නම් ෆ්ලක්ස් එක බලන් ඉන්නවා නම් ඊට පස්සේ මම එක් නැහැ. ඔය වැඩේ යනවා. ඉතින් ඒකට මේ පරියන්කයක් ගහන්න ඕනේ නැහැ. පොන්චි කරන කොටයි, පලා ලියන කොටයි, පළතුරු කපන කොටයි කොයි වෙලාවෙත් ඕක තමයි තියෙන්නේ. ඒ නිසා මේ පරියන්කයක් කියන්නේ නැතුව භාවනා කියන්නේ නැතුව මයින්ඩ්ෆුල්නස් කියන්නේ නැත්නම් සතිමත් වෙන්න හැම වෙලාවෙම. එතකොට සතිමත් හිත හැම වෙලාවෙම තියෙන ෆ්ලක්ස් එකේ තමයි. ඒක හරි රීජුවනේටිං, ඒක හරිම රීචාර්ජින්, ඒක හරිම ඩයිනමික්, ඒක හරි විජිලන්ට්, ඒක හරි ඩෙලිජන්ට්. අන්න එතකොට ඔන්න ගෝ ෂෝ එක පටන් ගන්නවා. හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි. දිග සක්මනක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉඩම් පූජා කරපල්ලා. අනික් මිනිස්සු ලැබෙන ආත්මත් සක්මනක් ලැබේ. ගෙදර ඉඩ නැතුව නෙමේ ස්වාමීන් වහන්සේ අර ඩිස්ටර්බ් වෙන හන්දයි කම්මැලිකම බුබ්බඩකම පුද්ගලික කොටසක පාවිච්චි කරනවා කාටවත් හිරිහැරයක් නොවෙන්න. ටිකක් හිරිහැරුණාට කවන්න අනිත් උමුත් දැකපන් හොල්මනක් ඇයි. හොඳයි ස්වාමීන් වහන්සේ ඕම ස්තුතියි. ඔබතුමාගේ කටහඬ හෙන එකත් සහනයක්. අනේ ළඟ හිටියනම් ගානක් කන පැලෙන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. බොහොම ස්තුතියි. අපි නම් නතර වෙනවා රාජිකා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට තවත් නම් මෙහෙන් ඉස්සිලා නැහැ. අනේ හොඳයි නේ සාදු අපි නතර වෙනවා දරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි බොහොමත්ම පිං ඔබ වහන්සේට. සාදු සාදු සාදු.